සියලු දෙනාට සුබ දවසක්. වෙනදා වගේම අදත් ඔබ POMX channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ බහුපදසිත පාඩම් මාලාවේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක. දෙවෙනි වීඩියෝ එකෙන් මම කතා කරා පරිමේය ශිතයක් කියන්නේ මොකක්ද? බහුපදයක් බහුපදයකින් දීර්ඝ ආකාරයට බෙදෙන ආකාරය කතා කරා. සංශ්ලේෂ ආකාරයට බෙදෙන ආකාරය කතා කරා. අද කතා කරන්න යන්නේ ශේෂ ප්‍රමේය හා ශේෂ ප්‍රමේය සම්බන්ධ ගැටලු. මේ ශේෂ ප්‍රමේය භාවිතා කරන්නේ දැන් අපි බහුපද දෙකක් බෙදීමක් මේ වගේ එකක් හිතන්න. අපි x වල 3 වෙනි බලය ඍණ 2x වර්ග ධන x ධන 1. මේක හිතන්න x ඍණ 1කින් අපිට බෙදන්න දෙනවා කියලා. මේක අපිට බෙදන්න පුළුවන් x ඍණ 1කින්. කොහොමද? මෙහෙම බෙදන්නත් පුළුවන්. x වල 3 වෙනි බලය ඍණ 2x වර්ග ධන 3x ඍණ 1. මේක බෙදන්න තියෙන්නේ x ඍණ 1කින්නේ. මේ විදිහට දීර්ඝාකාරයට බෙදන්නත් පුළුවන්. තව කොහොමද බෙදන්න පුළුවන්? මෙතන මාත්‍ර එකක් වුණ බහුපදයකින් තමයි බෙදන්නේ. එහෙනම් සංශ්ලේෂ ආකාරයට බෙදන්න පුළුවන්. මෙතන තියෙන සංගුණකේ 1, මෙතන ඍණ 2, ඊට පස්සේ 1, මෙතන 1. මෙහෙම ලියාගෙන මේක බිඳුවට සමාන කරාම 1යිනේ. මේ විදිහට ලියාගෙන මේක සංශ්ලේෂ ආකාරයට බෙදන්නත් පුළුවන්. මේ ශේෂ ප්‍රමේය භාවිතා කරන්න අනිවාර්යෙන්ම ශේෂ ප්‍රමේය භාවිතා කරන්න වෙන්නේ මාත්‍ර එකක් වුණ බහුපදයකින් බෙදෙන එකට විතරමයි. ඒක හොඳට මතක තියාගන්න. මාත්‍ර දෙකක් තුනක් වුණ බහුපදයකින් බෙදන්න එකට ශේෂ ප්‍රමේය භාවිතා කරන්න බෑ. ශේෂ ප්‍රමේයේදී විශේෂ දෙයක් තියෙනවා. ශේෂ ප්‍රමේය භාවිතා කරලා අපිට පුළුවන් එකපාරට ශේෂය හොයන්න. දැන් මේක x ඍණ 1කින් බෙදුවහම මෙතන එන කෑල්ලයි මේක දිගට දිගට බෙදා යන්න වෙනවනේ. ශේෂ ප්‍රමේයේදී එකපාරට මේ ප්‍රකාශන x ඍණ 1කින් බෙදුවහම ශේෂය එකපාරට يعني එකපාරටම කියන්න බෑ. ඒ වුණාට පොඩි ගණිත කර්ම කරලා අපිට එකපාරට ශේෂය හොයාගන්න පුළුවන්. ඒ හින්දා මේ ශේෂ ප්‍රමේය කියන එක ගොඩක් වැදගත් ගැටලු හදන්න. අපි බලමු ශේෂ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් බලමු ශේෂ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. fx යන x බහුපදසිතේ x ඍණ k වලින් බෙදූ විට ශේෂය fk වේ. මේක තමයි ශේෂ ප්‍රමේයෙන් කියන්නේ. මෙහෙම කිව්වට පැහැදිලි මදි ඇති. මේක සාධනය කරනකොට තමයි මේ ශේෂ ප්‍රමේයෙන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ. ඒ හින්දා අපි සාධනයම කරමු. fx යන x බහුපදසිතේ fx කියලා බහුපදසිතයක් තියෙනවලු. මේක සාධාරණ බහුපදසිතයක්නේ. අපිට fx, gx, hx ඕන විදිහකට නම් කරගන්න පුළුවන්. fx කියලා බහුපදසිතයක් තියෙනවලු. ඒක බෙදන්නේ x ඍණ k වලින්. x ඍණ k. මං කිව්වා මේ ශේෂ ප්‍රමේය භාවිතා කරන්නේ අනිවාර්යෙන් මාත්‍ර එකක් වුණ බහුපදයකින් බෙදෙන එකට විතරයි. එහෙනම් x ඍණ k. මෙතන සාධාරණ එකක් තමයි ලියලා තියෙන්නේ. fx කියන එක x ඍණ k වලින් බෙදුවම අපි හිතමු මෙතන gx වගේ එකක් එනවා කියලා. දැන් අපි ඒක දන්නේ නැහනේ. gx කියලා එනවා. දැන් මේ බහුපදයේ බෙදන්නේ මාත්‍ර එකක් වුණ එකකින්. එහෙනම් මෙතනට එන්න ඕනේ සාධාරණ වශයෙන් මොකක්ද දෙන්න ඕනේ? මෙතන මාත්‍ර එකක් වුණ එකක් නම් මෙතන එනවා සාධාරණ වශයෙන් නියත පදයක්. මෙතන මාත්‍ර දෙකක් වුණ එකක් ආව නම් ax ධන b වගේ එකක්. එකක් අඩු වෙලා තමයි මෙතන එන්නේ ශේෂය. සාධාරණව ලියද්දි. එතකොට x ඍණ 1 k වලින් බෙදන්නේ. මෙතන මාත්‍ර එකක් වුණ බහුපදයකින් තමයි බෙදන්නේ. එහෙනම් එන්න ඕනේ ශේෂය සාධාරණ විදිහට බැලුවොත් නියතයක් එන්නේ. ඒ කියන්නේ r. දැන් හරි. මේ වගේ එකක් ලියන විදිහ දන්නවනේ. කොහොමද? 5 3ෙන් බෙදුවොත් කොහොමද ලියන්නේ? 5 3ෙන් බෙදුවොත් 1යි 3 වරක් 1 3යි ඉතිරි 2ක්. මේක අපිට ලියන්න පුළුවන් 5ක් සමානයි. කොහොමද ලියන්නේ? 3 වරක් 1 ධන 2. 3 ගුණ කිරීම 1 ධන 1 නෙමෙයි 2. මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේ මෙතනත් මේ විදිහට ලියන්න පුළුවන්. කොහොමද? fx කියන එක ලියන්න පුළුවන්. fx කියන එක ලියන්න පුළුවන් x ඍණ k වතාවක් gx. x ඍණ k වතාවක් gx. හරිනේ? නෑනේ. මෙතන ශේෂය එකතු කරන්න බෑ. ධන r
දැන් අපි මේ gx කියන එක දන්නේ නැනේ. අපි දාගත් එකක්නේ. ඒ හින්දා gx අයින් කරගන්න අපිට දෙපැත්තට මොකක්ද ආදේශ කරන්න වෙන්නේ? k නේ ආදේශ කරන්න වෙන්නේ. දෙපැත්තටම k ආදේශ කරමු. දෙපැත්තටම k ආදේශය. දෙපැත්තටම k ආදේශ කරොත් මොකද වෙන්නේ? මේ x වෙනුවට k ආදේශ කරන්න තියෙන්නේ. එතකොට fk සමානයි මෙතන එනවා x වෙනුවට k දාපුවාම k ඍණ k නේ. k ඍණ k වතාවක් gk ධන r. මෙතන බලන්න මේ k ඍණ k කියන්නේ කීයද? බිඳුවයිනේ. එතකොට බිඳුව වතාවක් gk කියන්නේ බිඳුවමයි. එතකොට මේක බිඳුවයි කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට එනවා fk සමානයි r කියලා. මේ r කියන්නේ ඇත්තනම් මොකද්ද? මේ ප්‍රකාශනයේ ශේෂය. ශේෂය fk කියලා ඇවිල්ලා තියෙනවා. මේක මාරයිනේ. මේ ප්‍රමේය සාධනය කරපේක තමයි කරේ. fx යන x බහුපරිශිතයේ x ඍණ k වලින් බෙදුව විට ශේෂය fk වේ කියන්නේ ප්‍රමේයෙන් මම දැන් මේක සාධනය කරපේක තමයි කරේ. fx කියන එක x ඍණ k වලින් බෙදුවා gx කියලා ගත්තා. ශේෂය r කියලා ගත්තා. අපි සම්බන්ධයක් ලියාගත්තා. දෙපැත්තටම k ආදේශ කරා. ශේෂය අපිට ආවා fk කියලා ආවා. ඒ කියන්නේ මේ ශේෂ ප්‍රමේය සාධනය කරා තමයි මේ කරේ. ශේෂ ප්‍රමේය සාධනය කරන එක පොඩි දෙයක් තියෙන්නේ. දැන් සාධනය කරානේ. දැන් මේ වගේ දෙයක් කියන්නේ. අපි දැන් fx කියලා බහුපදයක් හිතන්න. මෙහෙම x වල තුන්වෙනි බලය ඍණ 5x ධන 1. මේ x වල තුන්වෙනි බලය ඍණ 5x ධන 1 කියන එක අපිට x ඍණ එකෙන් බෙදන්න කියනවා. fx කියන බහුපදයේ x වල තුන්වෙනි බලය ඍණ 5x ධන 1 x ඍණ එකෙන් බෙදුව විට ශේෂය විතරක් අහනවා. ශේෂය විතරක් අහනවා නම් දැන් මේ x වල තුන්වෙනි බලය ඍණ 5x ධන 1 කියන එක x ඍණ එකෙන් බෙදන්න පුළුවන් කොහොමද? දීර්ඝාකාරයට බෙදන්නත් පුළුවන්. නැත්නම් සංශ්ලේෂ ආකාරයට බෙදන්න පුළුවන් මාත්‍ර එකක් වුණ හින්දා දැන් අපේ ශේෂය විතරනේ යන්නේ. ශේෂය විතරක් හොයාගන්න මේ කෙලින්ම දාන්න පුළුවන් මොකද්ද? ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය කොහොමද දාන්නේ? fx කියන එක x ඍණ එකෙන් බෙදෙනවා. එහෙනම් ශේෂය කීයද? f මේක බිඳුවට සමාන කරන එකනේ. බෙදෙන එක බිඳුවට සමාන කරනවා. x ඍණ එක බිඳුවට සමාන කරොත් 1යි. එතකොට f 1යි. fx කියන එක x ඍණ එකෙන් බෙදුවාම f 1යි. එතකොට f එක හොයාගත්තා කියන්නේ ශේෂය තමයි. ඒ කියන්නේ 1 ඍණ 5 ධන 1 x සමාන 1 නේ අවශ්‍ය ගන්න තියෙන්නේ. එතකොට 2 ඍණ 5. ඒ කියන්නේ ඍණ 3යි. f1 කියන්නේ 3 ඍණ 3යි නම් ඒ කියන්නේ fx කියන එක x ඍණ එකෙන් බෙදුවම ශේෂය කීයද? ඍණ 3යි. දැන් මෙහෙම හිතන්න. gx කියලා තියෙනවා 8x වර්ග ධන 3x ඍණ 1 කියලා. මේක අපිට කියනවා x ධන 3ෙන් බෙදන්න කියලා. x ධන 3ෙන් බෙදුව විට ශේෂය අපෙන් අහනවා කියලා හිතන්න. gx කියන එක x ධන 3ෙන් බෙදුව විට ශේෂය අහනවා. එහෙනම් අපි මොකද්ද හොයාගන්න ඕනේ? x ධන 3ෙන් බෙදන්නේ. මේක බිඳුවට සමාන කරනවා. බිඳුවට සමාන කරාම x ධන 3 සමානයි බිඳුවයි. ඒ කියන්නේ x සමානයි ඍණ 3යි. ඒ කියන්නේ g ඍණ 3 හැවුවා නම් g ඍණ 3 කියන්නේ මොකද්ද? gx කියන එක x ධන 3ෙන් බෙදුව විට ශේෂය. දැන් පැහැදිලි ඇති කියපු දේ කොහොමද දැන් ගැටලු හදද්දී ඔයාලට මුලින් ඉඳන්ම පැහැදිලි වෙනවා මේ ශේෂ ප්‍රමේය කොහොමද භාවිතා කරන්න කියලා. අපි උදාහරණ ගැටලු මගින් ශේෂ ප්‍රමේය තේරුම් ගමු. මේ වගේ උදාහරණයක් බලන්න. fx සමානයි 6x වර්ග ධන 2x ඍණ 1. x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය අහනවා අපි. ශේෂය එකපාරට හොයාගන්න පුළුවන් ශේෂ ප්‍රමේයෙන්. ඇයි? මෙතන මාත්‍ර එකක් වුණ බහුපදයකින් බෙදන්නේ. එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේයට අනුව මොකද්ද කියන්න පුළුවන්? ශේෂ ප්‍රමේයට අනුව. ශේෂ ප්‍රමේයට අනුව ශේෂ ප්‍රමේයට අනුව මොකද්ද කියන්න පුළුවන්? fx කියන එක x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය කොහොමද ලියන්නේ?
fx x ඍණ 1ෙන් බෙදන්න. මේක බිඳුවට සමාන කරනවා. x ඍණ 1 සමානයි බිඳුවයි. එතකොට x සමානයි කීයද එන්නේ? 1යි. x සමාන 1යි. එහෙනම් f කීයද? fx කියන එක x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය f x වෙනුවට 1නේ ආවේ. f 1යි. fx කියන එක x ඍණ 2ෙන් බෙදුව විට ශේෂය නම් x ඍණ 2 සමානයි බිඳුවට සමානයි. එතකොට f 2යි. දැන් මෙතන අහන්නේ fx කියන එක x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය. එහෙනම් කීයද? f 1යි. f එක හොයාගත්තා නම් හරි. f එක කියන්නේ මොකද්ද? fx කියන එක x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය. f එක හොයමු. fx කියන එක දන්නවා 6x වර්ග ධන 2x ඍණ 1. f එක හොයන්න කොහොමද? x වෙනුවට 1 අවශ්‍ය කරනවා. 6 ගුණ කිරීම 1 වර්ගයේ ධන 2 ගුණ කිරීම 1 ඍණ 1. එතන කීයද එන්නේ? 1 වර්ග කියන්නේ 1යි. එතකොට 6 ධන 2 ඍණ 1. කීයද මෙතන? 2 ඍණ 1 කියන්නේ 1යි. එතකොට 6 ධන 1යි කියන්නේ 7යි. f එක සමානයි 7යි. එතකොට fx කියන එක x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය කීයද? 7යි. එතකොට පිළිතුර කීයද? ශේෂය 7යි. අපි තව ගැටලුවක් බලමු. මේ වගේ එකක් බලමු. fx සමානයි 2x ඍණ 1. 3x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය අහනවා. අපේ ශේෂය විතරනේ අහන්නේ. ශේෂය විතරක් අහනවා නම් අපිට ශේෂ ප්‍රමේය දාන්න එක ලේසි. හැබැයි ශේෂ ප්‍රමේය දාන්න පුළුවන් දෙයිද කියලා බලන්න. මාත්‍ර එකක් වුණ බහුපදයකින් බෙදන්නේ. එහෙනම් ශේෂ ප්‍රමේය දාන්න පුළුවන්. දැන් fx කියන එක 3x ඍණ 1ෙන් බෙදන්නේ. ශේෂ ප්‍රමේයට අනුව කොහොමද අපි ලියන්නේ? ශේෂ ප්‍රමේයට අනුව දැන් මෙතන බෙදන්නේ fx කියන එක 3x ඍණ 1ෙන්. 3x ඍණ 1ෙන්නේ. එතකොට 3x ඍණ 1 කීයට සමාන කරන්නේ? 3x ඍණ 1 සමාන කරනවා බිඳුවට. එතකොට x වෙනුවට කීයද එන්නේ? x සමානයි 1/3ක් නෙන්නේ. එතකොට f 1/3 කියන්නේ කීයද? f 1/3 හොයන්න දන්නවනේ fx දන්නවනේ. හැබැයි මේ f 1/3 කියන්නේ මොකද්ද? fx කියන එක 3x ඍණ 1ෙන් බෙදුව විට ශේෂයනේ. f කීයද? 1/3යි. එතකොට f 1/3 හෙව්වා නම් මේ fx කියන එක 3x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය හොයන්න පුළුවන්. කියපු දේ පැහැදිලි ඇති. එතකොට f 1/3 හොයන්න කොහොමද? 2යි 2 fx දන්නවනේ. x වෙනුවට 1/3 දානවා. 1/3 ඍණ 1යි. එතකොට මෙතන එනවා 2 බෙදීම 3 ඍණ 1යි. මෙතන පොදු හරය 3 ගත්තොත් 2 ඍණ 3යි. එතකොට කීයද එන්නේ? ඍණ 1/3යි. දැන් මේ ආවේ fx කියන එක 3x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය. අපි තව ගැටලුවක් බලමු. මේ ගැටලුව බලමු. fx සමානයි 2x වර්ග ධන 3x ධන k. x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය හා gx සමානයි 3x වර්ග ඍණ 2 x ඍණ 2ෙන් බෙදුව විට ශේෂය සමාන වේ. කෙහි අගේ. පොඩි දෙයක් තියෙන්නේ. fx කියන එක 2x වර්ග ධන 3x ධන k කියනවා. x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය. fx කියන එක x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය කීයද? fx x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය. ශේෂ ප්‍රමේයට අනුව කියන්න පුළුවන්. මේක බිඳුවට සමාන කරොත් x සමාන 1 නේ. එතකොට fx x ඍණ 1ෙන් බෙදුව විට ශේෂය f කීයද? 1යි. ඒ ශේෂය හා ශේෂය හොයාගත්තනේ f 1යි. හා gx කියන එක gx කියනවා 3x වර්ග ඍණ 2. x ඍණ 2ෙන් බෙදුව විට ශේෂය. gx කියන එක x ඍණ 2ෙන් බෙදුව විට ශේෂය. කීයද? gx කියන එක x ඍණ 2ෙන් බෙදුව විට ශේෂය. x ඍණ 2 සමානයි බිඳුව දැම්මොත් x සමානයි 2යි. ඒ කියන්නේ g 2යි. මොකද්ද කියන්නේ? x ඍණ 2ෙන් බෙදුව විට ශේෂය කියන්නේ g 2යි. ඒක හරි. බෙදුව විට ශේෂය සමාන වේ. මේ උත්තර දෙක සමාන වෙනවලු. සමාන කිරීම ගහන්න තියෙන්නේ. දැන් අහනවා කෙහි අගේ. f එක කියන එකට අපි ආදේශ කරමු. f එක කියන්නේ fx දන්නවනේ. එහෙනම් 2 ගුණ කිරීම 1 වර්ගයේ x වෙනුවට 1නේ දාන්න තියෙන්නේ. ධන 3 ගුණ කිරීම 1 ධන k සමාන වෙනවා g 2ට. මෙතන ආදේශ කරමු. x වෙනුවට 2. 3 ගුණ කිරීම 2 වර්ගයේ ඍණ 2. මේක සුළු කරගමු. එතන එනවා 2 ධන
3 ධන k සමානයි 3 ගුණ කිරීම 4 ඍණ 2යි. මෙතන එනවා 5 ධන k සමානයි කීය දෙන්නේ මෙතන? එතන 4 වත් 3 12යි 12 ඍණ 2යි කියන්නේ 10යි. එතකොට k සමානයි කීය දෙන්නේ? ධන 5 යා පැත්තට යනකොට ඍණ 5යි. එතකොට 10 ඍණ 5යි කියන්නේ 5යි. k සමානයි 5යි. අපි තවත් ගැටලුවක් බලමු. මම ගැටලුවක් බෝඩ් එක ලියාගත්තා බලමු. fx බහුපදිසිතේ x ඍණ k වලින් බෙදූ විට ශේෂය fk බව පෙන්වන්න. fx බහුපදිසිතේ x ඍණ k වලින් බෙදුවාම ශේෂය fk බව පෙන්වන්න කියලා කියනවා. මොකද්ද කියන්නේ? fx කියලා බහුපදයක් තියෙනවලු. fx කියලා බහුපදයක් නම් තියෙනවලු. ඒක අපිට බෙදනවා කියන්නේ මොකෙන්ද? x ඍණ k වලින්. අපි ඒක ලියාගමු. x ඍණ k වලින් බෙදනවලු. වලින් බෙදෝ විට ශේෂයනේ අහන්නේ. ශේෂය අපිට fk කියලා ගන්න පුළුවන්ද? බෑනේ. fk කියලා පෙන්වන්නනේ තියෙන්නේ. fk කියලා ගන්න බෑ. අපි හිතමු fx කියන එක x ඍණ k වලින් බෙදුවාම gx කියලා වගේ එකක් එනවා කියලා. gx කියලා මම දාගන්න. අපිට ශේෂය කියන්න පුළුවන් කීය දෙන්නේ? ශේෂය සාමාන්‍යයෙන් දැන් මෙතන මාත්‍ර එකක් වුණ බහුපදයකින් ඉන්නේ බෙදන්නේ. එහෙනම් අනිවාර්යෙන් සාධාරණ විදිහට බැලුවොත් මෙතන එනවා ශේෂය නියත පදයක්. එහෙනම් සාධාරණ පදයක් අපි ලියාගන්න. දැන් මෙතන gx කියන්නේ සාධාරණ පදයක්. gx වගේ එකක් එයි. දැන් මෙතන එන්නේ මාත්‍ර එකක් වුණ එකක් නම් එහෙනම් මෙතන දාන්න ඕන නියත පදයක්. r. දැන් හරි. දැන් මේක අපිට ලියන ක්‍රමයක් තියෙනවා. කොහොමද? 5 3ෙන් බෙදනවා නම් කොහොමද ලියන්නේ? 3 වරක් 1යි 3 වරක් 1 3යි ඉතිරි 2ක්. මේක ලියන්න පුළුවන් 5 සමානයි 3 ගුණ කිරීම 1 ධන 2යි කියලා ලියන්න පුළුවන්. ඒ වගේ මේක කොහොමද ලියන්නේ? fx කියන එක ලියන්න පුළුවන් කොහොමද? x ඍණ k වතාවක් gx. x ඍණ k වතාවක් gx ධන r. මේ 5 සමානයි 3 ගුණ කිරීම 1 ධන 2. ඒ වගේ fx සමානයි x ඍණ k වතාවක් gx ධන r. දැන් අපිට ශේෂයනේ හොයන්න තියෙන්නේ. මේ r තමයි හොයාගන්න තියෙන්නේ. අපි දැන් මේ gx කියන එක දන්නෙත් නැහැනේ. ඒ හින්දා මෙන්න මේ පදේ බිඳුව කරගත්තා නම් හරිනේ. මේ පදේ බිඳුව කරගන්න මොකද අපි කරන්නේ? x වෙනුවට k ආශි කරොත් මොකද වෙන්නේ? මේ k ඍණ k කියන්නේ බිඳුව. එතකොට බිඳුව ගුණ කිරීම gk කියන්නේ කීයද? බිඳුවයිනේ. මෙතන බිඳුවෙන් ගුණ වෙනවා කියන්නේ ඕන එක බිඳුවයි. එතකොට මේ පදේ බිඳුව කරගන්න පුළුවන්. අපිට එතකොට ශේෂය හොයාගන්න පුළුවන්. මෙතන r කියන්නේ ශේෂය. එහෙනම් අපි දෙපැත්තම x සමානයි k ආදේශ කරමු. x සමානයි k ආදේශ කරොත් මෙතන එනවා fk සමානයි මෙතන එන්නේ k ඍණ k වතාවක් g x වෙනකොට මොකක්ද දාන්නේ? k ධන r. දැන් හරි. k ඍණ k වතාවක් gx. දැන් මෙතන k ඍණ k කියන්නේ කීයද? බිඳුවනේ. fk සමානයි මෙතන කීයද? බිඳුව ගුණ කිරීම gk නේ තියෙන්නේ. gk ධන r. මේ පැහැදිලි වෙන මම ලිව්වේ මෙච්චර පියවරවල් ලියන්න ඕනේ නැහැ. බිඳුව ගුණ කිරීම gk කියන්නේ බිඳුවයිනේ. එතකොට මේ කැලලට එන්නේ බිඳුවයි. එතකොට fk කියන්නේ කීයද? fk සමානයි r. ඕන අපිට මේක ලියන්න පුළුවන් r සමානයි fk කියලා. වැරදි නෑනේ. fk. හරිනේ පිළිතුර. දැන් r කියන්නේ ශේෂයනේ. මේක තමයි ශේෂය කියන්නේ. එතකොට r සමානයි fk. අපිට මොකද්ද කියන්නේ? ශේෂය fk බව පෙන්වන්න. එහෙනම් ශේෂය සමානයි fk. අපි තව ගැටලුවක් බලමු. මේ වගේ ගැටලුවක් බලමු. fx බහුපදිසිතේ x ඍණ a වතාවක් x ඍණ b වලින් බෙදූ විට ශේෂය සොයන්න කියලා කියනවා. මේකට ශේෂ්ඨමය දාන්න පුළුවන් නේ? බෑනේ. ශේෂ්ඨමය දාන්න පුළුවන් මොකද්ද? ශේෂ්ඨමය දාන්න පුළුවන් මාත්‍ර එකක් වුණ බහුපදයකින් බෙදනකොට. දැන් මෙතන බෙදන්නේ fx කියන එක x ඍණ a වතාවක් x ඍණ b වලින්. දැන් මෙතන මාත්‍ර 1යිද? නෑනේ. මෙතන මාත්‍ර කීයද? x වර්ගනේ හැදෙන්නේ මාත්‍රය 2යි. එහෙනම් මාත්‍රය දෙකක් වුණ බහුපදයකින් බෙදන්නේ.
එහෙනම් මේකට ශේෂ ප්‍රමේය දාන්න පුළුවන්ද බැයිද? දාන්න බෑ. අපි ලියාගමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. අපිට කියන්නේ fx කියන බහුපදීසිතේ කීයෙන්ද බෙදන්නේ? x ඍණ a වතාවක් x ඍණ b වලින්. ඒක ලියාගමු. x ඍණ a වතාවක් x ඍණ b වලින් බෙදන්නේ. හරි. බෙදු විට ශේෂයනේ අපෙන් අහන්නේ. ශේෂය සාධාරණ විදියට බැලුවොත් මොකද්ද ලියන්න ඕනේ? මෙතන මාත්‍රය දෙකක් වුණ බහුපදයකින් බෙදන්නේ. එහෙනම් මෙතන ලියා ගන්න ඕනේ මාත්‍රය එකක් වුණ බහුපදයක්. ax ධන b වගේ එකක් නේ. දැන් හරි. මේ a b නේ අපි හොයා ගන්න ඕනේ ශේෂය කියන්නේ. x කියන එක අපිට දීලා තියෙනවා. හැබැයි ab කියන එක අපි දාගත් එකක්. ab අපි හොයා ගන්න ඕනේ. fx කියන එක x න a වතාවක් x න b වලින් බෙදනකොට අපි හිතමු gx වගේ එකක් එනවා කියලා. දැන් මේක අපිට ලියා ගන්න පුළුවන් කොහොමද? fx කියන එක ලියා ගන්න පුළුවන්. මේක වතාවක් මේක දන මේක කියලා ලියන්න පුළුවන්. x න a වතාවක් x න b වතාවක් මොකද්ද? gx ධන මේක එකතු වෙන්න ඕනේ. ax ධන b. හරි. දැන් මේ gx කියන එක අපි දන්නේ නැහැනේ. gx දන්නේ නැති හින්දා අපි මේ gx හැම වෙලේම අයින් කරගන්න බලමු. ඒ කිව්වේ මොකද්ද? මෙතන x සමාන a ආදේශ කරොත් මෙතන a ඍණ a කියන එක බිඳුව වෙනවා. එතකොට මේ කෑල්ලම බිඳුව වෙනවා. a b අතර සම්බන්ධයක් එනවා. x සමානයි b ආදේශ කරොත් ඒත් මේ කෑල්ල බිඳුව වෙනවා. a b අතර සම්බන්ධයක් එනවා. අපි දන්නේ නැති පද දෙකයිනේ තියෙන්නේ. a හා b නේ දන්නේ නැත්තේ. එතකොට සම්බන්ධ දෙකක් ගත්තොත් අපිට a b හොයාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ගන්න කියලා. දෙපැත්තටම x සමානයි a ආදේශ කරමු. x සමානයි a ආදේශ කරොත් fa සමානයි මෙතන a ඍණ a කියන එක බිඳුව වෙනවනේ x වෙනුවට a ආදේශ කරොත්. එතකොට මේ කෑල්ලම බිඳුව වෙනවා. එතකොට මෙතන එන්නේ capital A simple A ධන capital B. මම මේක පළවෙනි සමීකරණ විදියට ගන්න. x සමානයි b ආදේශ කරමු. දෙපැත්තටම x සමානයි b ආදේශ කරොත් f කීය දෙන්නේ? x වෙනුවට b නේ ආදේශ කරන්නේ. fb සමානයි කීය දෙන්නේ? මේ කෑල්ල බිඳුව වෙනවා. ඒ b ඍණ b එනවනේ. එතකොට මේ සම්පූර්ණ කෑල්ලම බිඳුව වෙනවා. එතකොට capital A simple B ධන capital B. දැන් සම්බන්ධකම් දෙකක් ගත්තා. AB අතර. capital A simple A ධන B සමානයි FA. capital A simple B ධන capital B සමානයි FB කියලා ගත්තා. මේ සමගාමී සමීකරණ දෙක විසඳනවා නම් මේ සමීකරණ දෙක විසඳුවා නම් A හා B හොයාගන්න පුළුවන්. අපිට හොයාගන්න තියෙන්නේ capital A capital B නේ. අපි මේ දෙක විසඳමු. මම පොඩ්ඩක් මේක ඊටමදි හින්දාම කා ගන්න. අපිට ආවේ මේකනේ. AB නේ හොයාගන්න ඕනේ. මේක අනිත් පැත්තට මම ලියා ගන්න. capital A simple A capital ධන B capital B සමානයි FA. ඒක පළවෙනි එක කියලා මම ගන්න. දෙවෙනි එක ආවේ capital A simple B ධන capital B සමානයි FB කියලා. හරි. දැන් මම පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්නම් b අයින් කරගන්න. මෙතන ධන b අඩු වෙනකොට මේ ලකුණු දෙක සමානයිනේ. අඩු වෙනකොට b කැපිලා යනවා. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න. එතකොට එනවා capital A simple A ධන b අඩු වෙනකොට මේකේ ලකුණු මාරු වෙනවනේ. ඍණ AB ඍණ b සමානයි FA ඍණ FB. ඒක හරි. මේ ධන b ට මේ ඍණ b සුළු වෙලා යනවා. මේකෙන් එළියට ගත්තොත් a ගත්තොත් මොකක්ද දෙන්නේ? simple a ඍණ simple b සමානයි fa ඍණ fb. a හොයා ගන්න දෙපැත්තම a ඍණ b වලින් බෙදන්න එපා. එතකොට fa ඍණ fb බෙදීම කීය දෙන්නේ? a ඍණ b නේ. a ඍණ b. අපි a නම් හොයාගත්තා. දැන් b ත් හොයාගන්න බෑ. b හොයාගන්න මොකද කරන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ සමීකරණ දෙකක් විසඳනකොට
දැන් ඒ හොයලා දෙවෙනි සමීකරණයට හරි පළවෙනි සමීකරණයට ආදේශ කරනවනේ. මේ වගේ ගැටලු වල ආදේශ කරන්න පුළුවන්. හැබැයි ආදේශ කරන්න යන්න එපා. ආදේශ කරන්න ගියපුවම පැටලෙන ගතිය වැඩි වෙන්න පුළුවන් ඔයාලට. ඒ හින්දා දැන් මෙතන b අයින් කරලානේ a හොයාගත්තේ. ඊළඟට b හොයන්න a අයින් කරන්න. a අයින් කරන්නේ කොහොමද? පළවෙනි සමීකරණය වැඩි කරනවා කීයෙන්ද? පළවෙනි සමීකරණය b වලින් වැඩි කරනවා. පළවෙනි සමීකරණය b වලින් වැඩි කරොත් මොකක්ද වෙන්නේ? capital A simple b ධන capital B capital B simple b සමානයි මේක වැඩි කරන්න ඕනේ simple b වලින්. b වතාවක් f කීයද? a. ඒක හරි. මම ඒක 3 කියලා ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනි සමීකරණ කීයෙන්ද වැඩි කරන්න ඕනේ? මෙතන මේ a නේ අයින් කරන්න ඕනේ. එතකොට මේ පද දෙකයිනේ සමාන කරන්න ඕනේ. එතකොට මේක ගුණ කරන්න ඕනේ simple a වලින්. දෙවෙනි සමීකරණ ගුණ කරන්න ඕනේ simple a වලින්. එතකොට එනවා capital A simple b. මෙතන මේක ගුණ කරාම capital B simple a සමානයි මෙතන එනවා මොකක්ද දෙන්නේ? a වතාවක් fb. ඒක මං 4 කියලා දාගන්න. දැන් අපි a නේ අයින් කරන්න හැදුවේ. මේ සමීකරණය මොකද කරන්න වෙන්නේ? අඩු කරන්න වෙන්නේ. තුන්වෙනි සමීකරණයෙන් හතරවෙනි සමීකරණය අඩු කරන්න අම්මා. එතකොට a capital A simple b වලට capital A simple b සුළු වෙලා යනවා. එතකොට අඩු වෙන්න ඕනේ මේකනේ b ඍණ capital B simple b ඍණ capital B simple A සමානයි මේ පදේ අඩු වෙන්න තියෙන්නේ. BFA ඍණ AFB. මේකේ පොදු හරයක් ගමු අපි. පොදු හරයක් නෙමෙයි මේකේ පොදු පදේ මොකද්ද? b නේ. b ගමු එළියට. b ගත්තොත් b ඍණ A කියලා නෙන්නේ. අපිට b නේ හොයාගන්න තියෙන්නේ. capital B නේ. BFA ඍණ AFB. එතකොට b එනවා. b එන්න මොකද කරන්නේ? b හොයාගන්න. දෙපැත්තම b ඍණ A වලින් බෙදන්න ඕනේ. BFA ඍණ AFB. බෙදීම මොකද්ද? b ඍණ A. මීට වඩා මේ විදිහ ලියාගත්තා නම් a ඍණ b කියලා ලියාගත්තා නම් හොඳයි වගේනේ. අපි ඒ විදිහටම ලියාගමුද? a ඍණ b වෙන්න ලියා ගන්න නම් මොකද ගන්නෙ? උඩත් අනිත් පැත්ත හරවන්න ඕනේ, යටත් අනිත් පැත්ත හරවන්න ඕනේ. ඒ කිව්වේ මොකද්ද? උඩත් ඍණ ලකුණක් එළියට ගන්නවා, යටත් ඍණ ලකුණක් එළියට ගන්නවා. එතකොට කොහොමද එන්නේ? එතකොට ඍණ ලකුණ සුළු වෙලා යනවා. එතකොට AFB ඍණ BFA බෙදීම අපිට ගන්න පුළුවන් A ඍණ B කියලා. කියපු එක තේරෙන්නේ නැතිනේ මෙහෙම හිතන්න. x ඍණ 5 බෙදීම 3 ඍණ x කියන එක බලන්න. මේකේ ඍණ ලකුණක් මම එළියට ගන්න. ඍණ ලකුණක් එළියට ගත්තොත් මෙතන එනවා 5 ඍණ x කියලා ගන්න පුළුවන්. එයි මේ ඍණ 5 ධන x. උඩ එක හරි. මෙතන ඍණ ලකුණක් එළියට ගත්තොත් මේක ලියුව හැකි x ඍණ 3යි කියලා. එතකොට එනවා මේ ඍණ x ධන 3යි. ගානට වෙනසක් වුන්නේ නැහැනේ. මේ ඍණයි බෙදනකොට ලකුණ ධන. එහෙනම් ලියන්න පුළුවන් 5 ඍණ x යට x ඍණ 3යි කියලා. 5 ඍණ x යට x ඍණ 3යි කියලා. ඒ කියන්නේ මේ දෙක මාරු කරලා ලියන්න පුළුවන්. 5 ඍණ x යට x ඍණ 3යි. ඒ වගේ තමයි AFB ඍණ BFA බෙදීම A ඍණ B කියලා ලියන්න පුළුවන්. දැන් අපි Aත් හොයාගත්තා Bත් හොයාගත්තා. A ආවේ කීයද? A ආවේ FA ඍණ FB FA ඍණ FB බෙදීම කීයද? A ඍණ B කියලා. A ඍණ B කියලා. B ආවේ AFB ඍණ BFA බෙදීම A ඍණ B කියලා. දැන් මේක නේද පිළිතුර. අපිට AB හොයන්න කියලාද කිව්වේ? නැහැ. මොකක්ද හොයන්න කිව්වේ? ශේෂය. ශේෂය කියන්නේ මොකද්ද?
ශේෂය කියලා අපි ආවේ මොකද්ද? ශේෂය කියලා අපි ගත්තේ ax ධන b කියලා. දැන් a දන්නවා b දන්නවා. එහෙනම් අපිට ශේෂය ලියන්න ලේසියි. ab නේ හොයාගන්න උවමනාව තිබ්බේ. අපිනේ ab දාගත්තේ. ශේෂය කියන එක ශේෂය කියලා අපි ගත්තේ ax ධන b. ab අපි දාගත්තා වුණානේ. a වෙනුවට ලියන්න පුළුවන් මේක. මොකද්ද? fa ඍණ fb බෙදීම a ඍණ b. හරි. ඒක වතාවක් කීයද? x ධන b. ධන b කියන්නේ මොකද්ද? මේක. AFA ඍණ BFA AFA නෙමෙයි AFB ඍණ BFA බෙදීම A ඍණ B. මේක තමයි දැන් පිළිතුර. මෙතන F තිබ්බට ප්‍රශ්නයක් නැහැ පිළිතුරේ. ඇයි අපිට fx කියලා බහුපදයක් කියලා දීලා තියෙනවනේ. එතකොට මේ a තිබ්බත් ගානක් නැහැ. මොකද ඒත් ගානේ දීලා තියෙනවා. දීලා තියෙන පද තිබ්බට කමක් නැහැ. හැබැයි මේ කැපිටල් A කැපිටල් B කියනවා අපි දාගත්ත එක. කැපිටල් A කැපිටල් B හොයාගත්තේ ඒකයි. මෙච්චරයි තියෙන්නේ දැන්. අපෙන් අහන්නේ ශේෂයනේ. ax ධන b. ඒ කියන්නේ a හොයාගත්ත b හොයාගත්ත. මේක තමයි ශේෂය. අපි තවත් ගැටලුවකට යමු. अब මේ වගේ ගැටලුවක් බලමු. මේ ගාන බලන්න. fx බහුපදශිතයේ x න a වතාවක් x න b වලින් බෙදූ විට ශේෂය fa ඍණ fb බෙදීම a ඍණ b දාන afp ඍණ bfa බෙදීම a ඍණ b බව පෙන්වන්න කියලා කියනවා. මේක නම් හදන්න පුළුවන් නේ දැන් ඔයාලට. කලින් ගානේ මම හදුවා මේ වගේ ගානක්. දැන් මෙතන කියන්නේ ඊට පස්සේ n9 x වල 4 දාන 2x දාන 3 සිතේ x න එක වතාවක් x න දෙකෙන් බෙදූ විට ශේෂය සොයන්න කියලා කියනවා. අර කලින් කොටස නම් මම කතා කරන්නේ නැහැ. ඒ කොටස දැන් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා n9 x වල 4 දාන 2x දාන 3 සිතේ x න එක වතාවක් x න දෙකෙන් බෙදූ විට ශේෂය සොයන්න කියලා කියනවා. මේ n9 කියලා කියනවා. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. n9 කියලානේ කියන්නේ අපිට x වල 4 දාන 2x දාන 3 සිතේ x න එක වතාවක් x න දෙකෙන් බෙදූ විට ශේෂය හොයන්න පුළුවන්ද බැයිද? හොයන්න පුළුවන්. ඇයි? දීර්ඝ විදියට බෙදලා ඕනනම් හොයන්න පුළුවන්. හැබැයි මෙතන කියනවා n9 කියලා. එහෙනම් අපි කලින් ගත්ත ප්‍රකාශනයෙන්ම තමයි මේකේ ශේෂය හොයන්න ඕනේ. දැන් අපි මේ වෙලාවට කරන්නේ මේක හිතනවා අපි fx කියලා. x වල 4 fx සමානයි x වල 4 ධන 2x ධන 3 ලෙස ගනිමු. එනයින්නේ පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි හිතනවා මේක fx කියලා අපි ගන්නවා. හරිද? එතකොට දැන් මෙතන x න a වතාවක් x න b වලින් බෙදන්නේ. එතන x න එක වතාවක් x න දෙකෙන්. x න a x න 1. එතකොට a කියන්නේ කීයද මෙතන? a කියන්නේ 1යි. a සමානයි 1ද b කියන්නේ කීයද එතකොට? x න b. මෙතන x න දෙකෙන් බෙදන්නේ. එතකොට x න 2 x න b b වෙනකොට කීයද මෙතන තියෙන්නේ? 2. එතකොට b සමානයි 2යි. දැන් පැහැදිලි ඇති. fx කියලා මේක ගත්තා. a කියන්නේ 1යි b කියන්නේ 2යි. එහෙනම් අපිට ශේෂය ලියන්න පුළුවන් කොහොමද? ශේෂය දැන් සාමාන්‍ය ab දාලා දාදුවොත් මෙහෙමනේ ශේෂය එන්නේ. දැන් a කීයද කියලා දන්නවා b කීයද කියලා දන්නවා. මේ වෙලාවේදී. එතකොට මේකට ආදේශ කරන්න තියෙන්නේ f a කියන්නේ 1යිනේ. f1 ඍණ f කීයද? b කියන්නේ 2යි. බෙදීම a ඍණ b. a ඍණ b කියන්නේ 1 ඍණ 2. ඒ කියන්නේ ඍණ 1යි. හරි. වතාවක් x. දාන මෙතන මොකද්ද? afb ඍණ bfa. afb කියන්නේ a කියන්නේ 1යිනේ. 1යි f කීයද? b කියන්නේ 2යිනේ. 1යි f2. ඒ කියන්නේ f2. එකෙන් වැඩි කරා කියලා ඒකමනේ. ඒ කියන්නේ f2 ඍණ b කියන්නේ 2යි. 2යි f කීයද මෙතන? a කියන්නේ 1යිනේ. එතකොට 1 බෙදීම a
A ඍණ B. එක ඍණ දෙක. ඒ කියන්නේ ඍණ එකයි. මේක තමයි ශේෂය. හැබැයි මේ f1 f2 අපිට හොයාගන්න පුළුවන්. මේක තව පොඩ්ඩක් සුළු කරගන්නත් පුළුවන් අපිට. කොහොමද සුළු කරගන්නේ? මේ ඍණ එකෙන් බෙදුවොත් මේක ලිව්ව හැකි f2 ඍණ f1 කියලා. වතාවක් x. මේක ලිව්ව හැකි 2f 1 ඍණ f2යි. හැයි ඍණ ලකුණෙන් බෙදනකොට මේ දෙක බෙදනකොට ධනයි ඍණයි බෙදනකොට ඍණ. එතකොට ඍණ f1 මේ දෙක බෙදනකොට ධන f2 ඍණ f1. මෙතන මේක ඍණ වෙනවා මේක ධන වෙනවා. 2යි f1 ඍණ f2. මේක තමයි එතකොට ශේෂය. මම මේක x කියලා ගන්න. දැන් මීට වඩා අපිට ශේෂය තවදුරටත් සුළු කරගන්න පුළුවන්. ඇයි fx කියන එක අපි දන්නවා. එහෙනම් f2යි f1යි අපිට හොයාගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් අපි fx කියන එක ගමු. මොකද fx කියන්නේ? fx කියන්නේ මේකනේ. x වල 4 ධන 2යි x ධන 3. එතකොට අපිට f1 හොයාගත්ත හැකි. f1 කියන්නේ x වෙනුවට එක අවශ්‍ය කරන. එකේ 4 වෙනි බලය කියන්නේ 1යි. 2 ගුණ කිරීම 1 ධන 3. එතකොට එනවා 1 ධන 2 ධන 3. එතකොට කීයක් දෙන්නේ? එතන 6ක් නේ එන්නේ. f1 6යි. අපි f2ත් හොයාගමු. f2 කියන්නේ මේකේ x වෙනුවට 2 අවශ්‍ය කරන්න. 2 4 වෙනි බලය ධන 2 ගුණ කිරීම 2 ධන 3යි. එතකොට 2 4 වෙනි බලය කියන්නේ කීයද? 16යිනේ. 16 ධන 4 ධන 3යි. එතන එනවා 23ක්. දැන් f1ත් හොයාගත්තා f2ත් හොයාගත්තා. මේකට දැන් ආදේශ කරන්න තියෙන්නේ. අපි x කියන සමීකරණයට ආදේශ කරමු. එතකොට ශේෂය අපිට ගන්න පුළුවන්. ශේෂය ගන්න මොකද්ද? f2 ඍණ f1. f2 කියන්නේ 23 ඍණ 6. ඒ කියන්නේ කීයද? 17යි. 17යි x 2යි f1 ඍණ f2. 2යි f1 ඍණ f2 කියන්නේ කීයද? දෙවරක් 6 12යි ඍණ f2. f2 කියන්නේ ඍණ 23යි. එතකොට මෙතන කීයක් දෙන්නේ? ඍණ 11ක්. එතකොට මෙතන දෙනවා ඍණ 11යි. එතකොට අපිට ශේෂය ගන්න පුළුවන් 17යි x ඍණ 11යි කියලා. අපි තව ගැටලුවක් බලමු. අපි මේ වගේ ගැටලුවක් බලමු. fx යනු බහුපද ශිතයකි. එය x ඍණ 1 වතාවක් x ඍණ 2ෙන් බෙදූ විට ශේෂය සොයන්න කියලා අපි කියනවා. fx කියලා බහුපදයක් තියනවලු පොඩි ගාණක්. fx කියලා බහුපදයක් තියනවලු ඒක x ඍණ 1 වතාවක් x ඍණ 2ෙන් බෙදූ විට ශේෂය යන්නේ. x ඍණ 1 වතාවක් x ඍණ 2ෙන්. හරිද? fx කියන එක x ඍණ 1 වතාවක් x ඍණ 2ෙන් බෙදනවා කියලානේ කියන්නේ. අපි හිතමු මෙතන එනවා gx කියලා. අපි එන පදේ දන්නේ නැති ඉඳලා gx කියලා ලියාගමු. දැන් මෙතන බෙදන්නේ මොකෙන්ද? මාත්‍රය දෙකක් වුණ පදයකින්. එහෙනම් සාධාරණ වශයෙන් ගත්තොත් මෙතන ශේෂය එන්නේ මොකද? මාත්‍රය දෙකක් වුණ එකක් නම් මෙතන එන්න ඕනේ මාත්‍රය එකක් වුණ බහුපදයක්. එහෙනම් ax ධන b කියලා අපි ලියාගමු. දැන් මෙතන මාත්‍රය තුනක් වුණා නම් මාත්‍රය දෙකක් වුණ එන්න ඕනේ. එතකොට ax වර්ග ධන bx ධන c වගේ එකක්. මෙතන මාත්‍රය එකක් වුණා නම් මෙතන එන්න ඕනේ නියත පදයක්. දැන් මෙතන මාත්‍රය දෙකක් වුණ පදයන් තියෙන. එහෙනම් ax ධන b වගේ සාධාරණ පදයක් තමයි ලියා ගන්න වෙන්නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන්. දැන් අපි හිතන්න මෙහෙම 5 3ෙන් බෙදනවා කියලා. 5ට 3 වරක් කීයද? 1යි. 3 වරක් 1 3යි. ඉතිරි 2ක්. මේක අපිට ලියන්න පුළුවන් 5 කියන එක. කොහොමද ලියන්න පුළුවන්? 3 ගුණ කිරීම 1 ධන 2 කියලා. මේක මේ පැහැදිලි වෙන්න මම ගත්තේ. එතකොට fx කියන එක අපිට ලියන්න පුළුවන් කොහොමද? fx කියන එක ලියන්න පුළුවන් x ඍණ 1 වතාවක් x ඍණ 2 වතාවක් x ඍණ 1යි x ඍණ 2යි ඒක මොකෙන්ද ගුණ වෙන්න ඕනේ? gx වලින්. gx ධන ax ධන b.
දැන් අපි සම්බන්ධයක් ගත්තා. දැන් අපිට ශේෂයනේ හොයාගන්න ඕනේ. ඒ කියන්නේ AB හොයාගන්න ඕනේ. ඇයි AB කියන එක අපි දාගත්ත එකක්නේ. x කියන එක තියෙන පදයක්. AB තමයි අපි දන්නේ නැත්තේ. ඒකට AB හොයාගන්න අඩුම තරමේ දන්නේ නැති පද දෙකක් තියෙනවනේ. එහෙනම් සම්බන්ධතා දෙකක්වත් ගන්න ඕනේ. අපි මේ gx කියන එක දන්නේ නැහනේ. gx අයින් කරගමු මේකෙන්. කොහොමද gx අයින් කරගන්නේ? මේ සම්බන්ධයට x සමාන 1 ආශ කරොත් මොකද වෙන්නේ? x සමාන 1 ආශ කරොත් මේ කැලේ බිඳුවක් එනවනේ. එතකොට මේ පදේම බිඳුවක් වෙනවා. එතකොට gx අයින් වෙනවා. එතකොට ab අත සම්බන්ධයක් ගන්න පුළුවන්. x සමානයි 2 දැම්මත් පුළුවන්. ඇයි 2 දැම්මොත් මේ පදේ බිඳුවයි. එතකොට මේ කැලේම බිඳුවක් වෙනවා. එතකොට තව සම්බන්ධයක් ගන්න පුළුවන්. එහෙනම් අපි x සමාන 1 ආශ කරමු. x සමාන 1 දෙපැත්තටම ආශ කරමු. x වෙනුවට 1 ආශ කරනවා. f1 සමානයි මෙතෙන්ට 1 දාපුවහම මේ සම්පූර්ණ පදයෙන් බිඳුවක් වෙනවනේ. ඒක මම ලියන්න යන්නේ නැහැ. එතකොට x වෙනුවට 1 නේ දාන්නේ. එතකොට 1 ගුණ කිරීම මේ කියන්නේ කීයද? a ධන b කියලා නෙන්නේ. එතකොට a ධන b. මෙතනින් සම්බන්ධයක් ගන්න පුළුවන් මොකද්ද? a ධන b සමානයි f1යි කියලා. ඒක පළවෙනි සමීකරණ විදිහට මම ගන්න. අපි ආයේ x සමානයි 2 ආශ කරමු. දෙපැත්තටම x සමානයි 2 ආශ කරමු. එතකොට 2 ආශ කරොත් f කීයද? f2 සමානයි මෙතන 2 ආශ කරොත් මේ කැලේ බිඳුවක් එනවා. එතකොට සම්පූර්ණ එකම බිඳුවක් වෙනවා. පැහැදිලි ඇති. එතකොට ඒ දෙකෙන් ගුණ කරාම මොකද්ද වෙන්නේ? 2a නේ. එතකොට 2a ධන b. එතකොට මෙතනින් එනවා 2a ධන b සමානයි f 2යි කියලා. අපි fx කියන ප්‍රකාශනය දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට f1 හොයන්නත් බෑ f2 හොයාගන්නත් මෙතනදී බෑ. තව අපිට මෙතනින් f1 f2 හොයාගන්න බෑ. ඒ හින්දා මෙතනින් ab හොයාගන්න පුළුවන්. අපි උත්තරේ f1 f2 තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේ fx කියන ප්‍රකාශනය ගානේ තියෙනවනේ. f1 අපිට හොයන්න බෑ. හැබැයි මේක මොකද්ද? fx කියන ප්‍රකාශනයේ x වෙනුවට 1 ආශය කරනවා කියන එක කියන්නේ. මෙතන fx ප්‍රකාශනයේ x වෙනුවට 2 ආශය කරනවා කියලා කියන්නේ. මේක මේ ගානේ පිළිතුරක් වශයෙන් තිබ්බට කමක් නැහැ. f1 f2 තිබ්බට කමක් නැහැ. අපිට f1 f2 හොයාගන්න විදියක් නැහැ මේ ගානේ. හැටියට අපිට දැන් ab නේ හොයාගන්න ඕනේ. ab හොයාගන්න මොකද කරන්නේ? මෙතන a ධන b සමාන f1 කියලා තියෙනවා. 2යි a ධන b සමාන f2 කියලා තියෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද? සම්බන්ධතා දෙකක් තියෙනවා AB ඇසුරෙන්. එහෙනම් මේක විසඳලා AB අපිට හොයාගන්න පුළුවන්. අපි AB හොයමු. AB හොයාගත්තා කියන්නේ ශේෂය වගේ තමයි. මම පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය මෙතන ලියා ගන්න. A ධන B සමානයි මොකද්ද තියෙන්නේ? A ධන B සමානයි F1යි. ඒක පළවෙනි සමීකරණය. 2යි A ධන B සමානයි 2යි A ධන B සමානයි F2යි. ඒක දෙවෙනි සමීකරණය. දැන් අපිට මේක විසඳලා AB හොයාගන්න තමයි තියෙන්නේ. ශේෂය කියන්නේ AX ධන B නේ. මම දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණ අඩු කරන්න. දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ අඩු කරොත් 2යි එකෙන් A අඩු කරොත් A B ගෙන් B අඩු වෙනකොට B කැපිලා යනවනේ. එතකොට F2 රින F1යි. F2 රින F1යි. A නම් හොයාගත්තා. B හොයාගන්න මොකද කරන්නේ? B හොයාගන්න මොකද කරන්නේ? මම B හොයාගන්න මෙහෙම කරන්න. ඕනනම් මේ A කියන එක පළවෙනි සමීකරණයට ආශය කරන්නත් පුළුවන්. නැතුව මම මේ පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන්න. පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරොත් මොකක්ද දෙන්නේ? 2යි A ධන 2යි B සමානයි 2යි F1යි. මේක මම තුන්වෙනි සමීකරණය කියලා ලියා ගන්න. දැන් 2යි A ධන 2යි B සමානයි 2යි F1යි කියලා ආවා. එතකොට මේ දෙවෙනි සමීකරණයේ තුන්වෙනි සමීකරණය අපිට පුළුවන් P හොයාගන්න. කොහොමද? තුන්වෙනි සමීකරණේ දෙවෙනි සමීකරණය අඩු කරන්නම්ම. තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරොත් මොකද වෙන්නේ?
2යි එකෙන් 2යි අඩු වෙනවා සුළු වෙලා යනවා 2යි එක කැපිලා යනවා 2යි b ගෙන් b අඩු වෙනකොට b b සමානයි 3ෙන් 2නේ අඩු කරන්නේ එතකොට 2යි f1 රින f2යි 2යි f1 රින f2යි එතකොට ඒත් හොයාගත්තා bත් හොයාගත්තා එතකොට ශේෂය කියන්නේ මොකද්ද ශේෂය කියලා අපි ගත්තේ ax ධන b නේ දැන් මේ ax ධන b කියලා ලිව්වට හරියන්නේ නැහැ a b අපි දාගත්තේ වුණානේ එතකොට හරියටම ශේෂය කියන්නේ මොකද්ද a හොයාගත්තා අපි මොකද්ද f2 රින f1 f2 රින f1යි වතාවක් x b කියන්නේ මොකද්ද 2යි f1 රින f2 ධන 2යි f1 රින f2යි මේක තමයි b එතකොට අපිට ශේෂය විදියට ගන්න පුළුවන් ශේෂය මොකද්ද f2 රින f1 වතාවක් x ධන 2යි f1 රින f2 කියලා අපිට මේකේ මේ fx කියන එක x න එක වතාවක් x න දෙකෙන් බෙදුව විට ශේෂය ගන්න පුළුවන් අපි තව ගැටලුවක් බලමු අපි මේ වගේ ගැටලුවක් බලමු px යන x බහුපරිසිතයේ x න alpha වතාවක් x න බීටා වලින් බෙදුව විට ශේෂය p alpha රින p බීටා බෙදීම alpha රින බීටා වතාවක් x alpha p බීටා රින බීටා p alpha බෙදීම alpha රින බීටා බව පෙන්වන්න කියලා කියනවා. තව එකක් කියනවා n9 x වර්ග ධන 2යි x රින 1 x රින 1 වතාවක් x ධන 2කින් බෙදුව විට ශේෂය සොයන්න කියලා කියනවනේ. අපි ඉස්සෙල්ලා බලමු මේ ශේෂයේ බව පෙන්වන්න කියන එක හදලා එමු. මොකද්ද කියන්නේ px කියලා බහුපදයක් තියෙනවලු. මොකද්ද px කියලා බහුපරිසිතයක් තියෙනවලු. ඒක අපි ඒක කියනවා බෙදන්නේ මොකෙන්ද x රින alpha වතාවක් x රින බීටා ගෙන් ඒක ලියාගමු x රින alpha වතාවක් x රින බීටා වලින් බෙදන්නේ අපි හිතමු මෙතන gx වගේ එකක් එනවා කියලා අපි එන එක දන්නේ නැහැනේ gx කියලා හිතමු මේක බෙදන්නේ මාත්‍රේ දෙකක් වුණ එකකින් ඇයි මෙතන x වර්ගනේ හැදෙන්නේ මාත්‍රේ දෙකයි මාත්‍රේ දෙකක් වුණ බහුපදයකින් බෙදනවා නම් එන ශේෂය මොකද්ද සාධාරණ විදියට බැලුවොත් මාත්‍රය දෙකක් එකකින් බෙදුවත් මාත්‍රය එකක් වුණ බහුපදයක් එන්නේ. එහෙනම් ax ධන b වගේ එකක් තමයි එන්නේ. ax ධන b. දැන් අපි ශේෂය කියන එක ax ධන b කියලා ගත්තා. px කියන එක x රින alpha වතාවක් x රින බීටාවෙන් බෙදුවාම ශේෂය ax ධන b කියලා ගත්තා. අපි මේ a b හොයාගත්තා නම් හරි. ඇයි a b අපි දාගත්ත එකක්නේ. a b හොයාගත්තා නම් හරි. මේක ලියන්න පුළුවන් නේද මෙහෙම? px කියන එක ලියන්න පුළුවන්. px කියන එක කොහොමද ලියන්න පුළුවන් මේක වතාවක් මේක ධන මේක කියලා ලියන්න පුළුවන් x රින alpha වතාවක් x රින alpha x රින බීටා වතාවක් මොකක්ද gx නේ gx ධන මේක එකතු වෙනවා ax ධන b ax ධන b දැන් අපිට ab හොයාගන්න ඕනේ ab ඇසුරෙන් සම්බන්ධතා දෙකක් ගත්තා නම් හරි AB හොයාගන්න පුළුවන්. අපි බලමු මේ දෙපැත්තම එකම මොකක් හරි ආදේශ කරලා බලමු. මොකක්ද ආදේශ කරන්න පුළුවන්. මේ GX අයින් කරගත්තා නම් වැඩේ ලේසි. එතකොට සම්බන්ධතා දෙකක් ගත්තොත් AB හොයාගන්න පුළුවන්. ඒ GX කියන එකත් අපි දාගත්ත එකක් නේ. GX අයින් කරගන්න මේ දෙපැත්තට මොකක්ද ආදේශ කරන්න ඕනේ? ඇල්ෆා ආදේශ කරලා බලමු. ඇල්ෆා රින ඇල්ෆා කිව්වහම මේක බිඳුව වෙනවා. එතකොට මේ පදයේම බිඳුවක් වෙනවනේ. එහෙනම් ඇල්ෆා ආදේශ කරාම GX අයින් කරගන්න පුළුවන්. එතකොට a b අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. තව මොකක්ද ආශ කරනවා? බීටා පුළුවන්. බීටා ආශ කරොත් බීටා රින බීටා කියන එක බිඳුවක් වෙනවා. එතකොට මේ පදේ බිඳුවක් වෙනවා. එතකොට බීටා අසුරෙන් තව ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතකොට a b අතර සම්බන්ධතා දෙකක් ගන්න පුළුවන්. එහෙනම් අපි සම්බන්ධතා දෙකක් ගමු. ඊට පස්සේ a b හොයාගමු. a b නේ හොයාගන්න තියෙන්නේ. අපි දෙපැත්තටම x සමානයි ඇල්ෆා ආශ කරමු. ඇල්ෆා ආශ කරොත් x වෙනුවට ඇල්ෆා p ඇල්ෆා p alpha සමානයි මොකක්ද දෙන්නේ මෙතන alpha රින alpha කියන්නේ බිඳුවයි එතකොට මේ සම්පූර්ණ පදේ බිඳුවක් වෙනවා එතකොට a alpha ධන b කියලා එනවා a alpha ධන b මේක මම පොඩ්ඩක් පැහැදිලිව ලියා ගන්නම් තවත් දුරට a alpha ධන b කියන එක ලියන්න පුළුවන් a alpha ධන b කියන එක මොකක්ද ලියන්න පුළුවන් p alpha එක සම්බන්ධයක් නම් ගත්තා හරි මම ඒක එක් කියලා දාගන්න
x සමානයි බීටා ආශය කරමු දෙපැත්තටම. x සමානයි බීටා. x සමානයි බීටා ආශය කරොත් p බීටා. x වෙනුවට බීටා. p බීටා සමානයි මෙතන බීටා රින බීටා කියන්නේ බිඳුවක් වෙනවා බීටා ආශය කරාම x වෙනුවට. එතකොට මේ සම්පූර්ණ පදේ කීයක්ද වෙන්නේ? බිඳුවක් වෙනවනේ. එතකොට a බීටා ධන b කියලා එනවා. මොකද්ද? a බීටා ධන b. මේක ලියා ගන්න පුළුවන් මෙහෙම ලියුව හැකිනේ. a බීටා ධන b කියන එක p බීටා කියලා ලියන්න පුළුවන්. p බීටා. ඒක දෙවෙනි සමීකරණය. දැන් සමීකරණ දෙකක් ගත්තා. a b හොයාගන්න තියෙන්නේ. පොඩි දෙයක් තියෙන්නේ දැන්. අපි a b හොයමු. ඊට මත හින්දා මේ ටික මකන්නම් මං. අපි දැන් සම්බන්ධතා දෙකක් ගත්තා. AB ඇසුරෙන්. AB නේ හොයාගන්න ඕනේ. මම මෙතන ලියා ගන්න මොකක්ද සම්බන්ධතා දෙක? A alpha ධන B සමානයි P alpha. ඒක පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය A beta ධන B සමානයි P beta. දැන් අපිට AB නේ හොයාගන්න තියෙන්නේ. පොඩි දෙයක් තියෙන්නේ. කොහොමද AB හොයාගන්නේ? මේකෙන් b අයින් කරමු. b අයින් කරන පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරන්න ඕනේ. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරොත් a alpha b ට b සුළු වෙලා යනවානේ. ඇයි මේක ඍණ b වෙනවනේ. එතකොට b ට b සුළු වෙලා යනවා. a alpha ඍණ a beta කියලා එනවා. beta සමානයි p alpha ඍණ p beta. p alpha ඍණ p beta. මේකේ පොදු පදේ එළියට ගන්න පුළුවන්. මොකද්ද පොදු පදේ? a නේ. කැපිටල් A එළියට ගත්තාම alpha ඍණ beta කියලා එනවා. සමානයි p alpha ඍණ p beta. a උක්ත කරගත්තොත් දෙපැත්තම alpha ඍණ beta ගෙන් බෙදන්න වෙනවා. p alpha ඍණ p beta බෙදීම මොකද්ද? alpha ඍණ beta. දැන් a නම් හොයාගත්තා. තව අපිට හොයන්න ඕනේ b හොයන්න ඕනේ. සාමාන්‍ය අපි මේ සමගාමී සමීකරණ දෙක විසඳනකොට මොකද්ද කරන්නේ? a හොයාගත්තට පස්සේ පළවෙනි එකට ආවිෂ කරනවා. සාමාන්‍ය මේ වගේ ගැටලු වල ඒ කියන්නේ p alpha fx f alpha f beta ඒ වගේ පද තියෙන සමගාමී සමීකරණ විසඳනකොට විශේෂයෙන් මතක තියාගන්න ගොඩක් වෙලාවට දැන් මේකේ b අයින් කරලානේ මේ a හොයාගත්තේ. ඒ වගේම මේක A අයින් කරලා B හොයන්න. ආදේශ කරන්න යන්න එපා. ආදේශ කරලා හදන්නත් පුළුවන්. වඩාත් ලේසි. දැන් B අයින් කරා ඊළඟ පාරට A අයින් කරන්න. A අයින් කරනම් මොකද කරන්නේ? පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕනේ. කීයෙන්ද? බීටා වලින් වැඩි කරන්න බෑ. බීටා වලින් වැඩි කරමු. එතකොට එනවා A alpha beta. A alpha beta සමානයි මොකක්ද දෙන්නේ? A alpha beta සමානයි මේ ධන මොකද්ද b වැඩි වෙන්න ඕනේ බීටා ගේ b බීටා b බීටා සමානයි මේක වැඩි වෙන්න ඕනේ බීටා ගේ බීටා p මොකද්ද බීටා p ඇල්ෆා මම මේ සමීකරණය 3 කියලා දාගන්න මේක වැඩි කරමු ඇල්ෆා ගෙන් දෙවෙනි සමීකරණය ඇල්ෆා ගෙන් වැඩි කරමු දෙවෙනි සමීකරණය ඇල්ෆා ගෙන් වැඩි කරොත් හරිනේ කියනවා a ඇල්ෆා බීටා මේක ඇල්ෆා ගෙන් වැඩි කරා b ඇල්ෆා සමානයි මේකත් ඇල්ෆා ගෙන් වැඩි කරන්න ඕනේ ඇල්ෆා p බීටා ඒක මම හතර කියලා දාගත්තා දැන් මේකෙන් a නේ අපි අයින් කරන්න බැලුවේ එතකොට තුන්වෙනි සමීකරණේ හතරවෙනි සමීකරණේ අඩු කරන්නත් පුළුවන් මම හතරවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරන්න ඇයි මම එහෙම කිව්වේ මේ ඇල්ෆා රින බීටා ලස්සනට එනවනේ ආයි නැත්තම් බීටා රින ඇල්ෆා ඇවිල්ලා දැන් මේ උත්තර වලත් ඇල්ෆා රින බීටානේ තියෙන්නේ ඒ හින්දා 4න් 3 අඩු කරන්නම් එතකොට ලේසි ඕන 3න් 4 අඩු කරලත් මේ උත්තරේ ගන්න පුළුවන් කොහොම ගත්තත් කවන්න මම 4න් 3 වෙනි එක අඩු කරන්න 4 වෙනි 3 වෙනි සමීකරණය අඩු කරොත් a ඇල්ෆා බීටාට a ඇල්ෆා බීටා සුළු වෙලා යනවා එතකොට b ඇල්ෆා රින මොකක්ද දෙන්නේ b ඇල්ෆා රින b බීටා සමානයි 4න් 3 නේ අඩු කරේ එතකොට එනවා alpha p beta රින beta p alpha
බීටා p ඇල්ෆා. මේකේ පොදු පදයක් තියෙනවා මොකද්ද? කැපිටල් B තියෙනවා. කැපිටල් B එළියට ගත්තොත් ඇල්ෆා ඍණ බීටා එනවා. ඇල්ෆා p බීටා ඍණ බීටා p ඇල්ෆා. B යුක්ත කරගත්තොත් දෙපැත්තම ඇල්ෆා ඍණ බීටාගෙන් බෙදන්න වෙනවා. එතකොට එනවා ඇල්ෆා p බීටා ඍණ බීටා p ඇල්ෆා බෙදීම මොකද්ද? ඇල්ෆා ඍණ බීටාගෙන බෙදුවේ ඇල්ෆා ඍණ බීටා. දැන් AB හොයාගත්තා. AB හොයාගත්තා කියන්නේ මොකද්ද? ඇයි ශේෂය අපි ගත්තා? ශේෂය මොන ආකාරයකටද ගත්තේ? ශේෂය අපි ගත්තේ AX ධන B කියලානේ. එතකොට A දන්නවා B දන්නවා. ඇයි මේ ආවා? මේ B ආවා. එතකොට ශේෂය ලියන්න ලේසි. අපි ශේෂය ලියමු. ඊට මදි හින්දා මම මේව කන්නේ. ශේෂය කියන්නේ එතකොට AX ධන B. ශේෂය AX ධන B නේ. එතකොට A කියන්නේ මොකද්ද? මේකනේ. P ඇල්ෆා ඍණ P බීටා. බෙදීම මොකද්ද? ඇල්ෆා ඍණ බීටා. වතාවක් මොකද්ද? AX ධන B. එතකොට X ධන B කියන්නේ මොකද්ද? මේක. ඇල්ෆා p බීටා ඍණ බීටා p ඇල්ෆා. බෙදීම ඇල්ෆා ඍණ බීටා. හරි. දැන් අපි ශේෂය හොයලා ඉවරයි. බලන්න පිළිතුර හරියද කියලා. මේ අපිට තියෙන්නේ p ඇල්ෆා ඍණ p බීටා බෙදීම ඇල්ෆා ඍණ බීටා වතාවක් x ධන ඇල්ෆා p බීටා ඍණ බීටා p ඇල්ෆා බෙදීම ඇල්ෆා ඍණ බීටා කියලානේ පෙන්වන්න තියෙන්නේ. පළවෙනි කොටස නම් හරි. ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ කියලා බලන්න. දෙවෙනි කොටසෙන් කියනවා අපිට a9 කියලා කියන්නේ a9 x වර්ග ධන 2යි x ඍණ 1 x ඍණ 1 වතාවක් x ධන 2කින් බෙදූ විට ශේෂය සොයන්න කියලා කියනවා. මේ a9 කියන වචනේ විශේෂයි. a9 කියලා තියෙන්නේ දැන් අපිට x වර්ග ධන 2යි x ඍණ 1 මෙතන x ඍණ 1 වතාවක් x ධන 2කින් බෙදන්න සාමාන්‍ය විදිහට බෙදන්න පුළුවන්. දීර්ඝ විදිහට බෙදන්න පුළුවන් ඕන්න. හැබැයි මෙතන කියනවා a9 කියලා. a9 කියලා තියෙන හින්දා අපි කලින් ගත්ත ඒ කියන්නේ අපි කලින් පිළිතුරක් පෙන්නුවානේ. ඒ කියන්නේ px කියන එක x නේ alpha වලින් x වතාවක් x නේ beta ගෙන් බෙදුවාම මේ වගේ ශේෂයක් එනවා කියලා කිව්වා. ඒක ඇසුරෙන් උයි ගන්න කියන්නේ. අපි හිතමු මෙහෙම. a9 කියලා කියනවනේ. px කියලා බහුපදයක්නේ තියෙන්නේ. අපි px කියන එක හිතමු මෙහෙම. px කියන එක x වර්ග ධන 2x ඍණ 1 ලෙස ගනිමු. px කියන එක x වර්ග ධන 2x ලෙස ඍණ 1 කියලා ගමු. px කියන බහුපදය. මෙතන x ඍණ ඇල්ෆා වතාවක් x ඍණ බීටා කියන බෙදන්නේ. දැන් මේකට ඒක සම්බන්ධ කරොත් කොහොමද? මේ ඇල්ෆා කියන එක එතකොට කීයද? ඇල්ෆා සමානයි කීයද? ඇල්ෆා සමානයි කීයද? x ඍණ 1. එතකොට x ඍණ ඇල්ෆා වෙනකොට කීයද තියෙන්නේ? 1. ඇල්ෆා එකක් වෙනවා. බීටා කීයක්ද වෙන්නේ? බීටා සමානයි මේක x වර්ග ධන 2x ඍණ 1 විදියට ගත්තොත් අර කලින් ගානට අනුව ඇල්ෆා එකක් වෙනවා. බීටා කීයක්ද වෙන්නේ? බලන්න x ධන 2 තියෙන්නේ. මෙතන x ඍණ බීටා තියෙන්නේ. මේ විදියට අපි මේක ලියාගමු. x ධන 2 කියන එක ලියන්න පුළුවන්. x ඍණ 2 කියලා. පැහැදිලි ඇති. දැන් මෙතන තියෙන්නේ උඩ තියෙන x ඍණ බීටා. මෙතන තියෙන්නේ x ධන 2 කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට x ඍණ බීටා කියන්නේ කීයද? ඍණ 2යි. එතකොට බීටා කියන්නේ ඍණ 2ක් වෙනවා. දැන් කලින් ඉස්සෙල්ලා අපි හදපු ටික ඒකට අනුව ඇල්ෆා එකක් වෙනවා බීටා ඍණ 2ක් වෙනවා px කියන එක x වර්ග ධන 2යි x ඍණ 1 වුණා. හරිද? දැන් පොඩි දෙයක් තියෙනවා. ඇයි එහෙම කිව්වේ? දැන් px කියන එක ඇල්ෆා 1යි බීටා ඍණ 2යි. px කියන එක x වර්ග ධන 2යි x ඍණ 1 විදියට ගත්තොත් අපි කලින් ගානට අනුව
x ඍණ 1 වතාව x ධන 2කින් බෙදුවොත් ඇල්ෆා 1 වෙනවා බීටා ඍණ 2ක් විදියට ගන්න පුළුවන්. එතකොට px කියන එක බෙදන්නේ x වර්ග ධන 2යි x ඍණ 1 x ඍණ 1 වතාවක් x ධන 2කින් බෙදන්නේ. හොඳට තේරුම් ගන්න. x ඍණ 1 වතාවක් x ධන 2කින් බෙදන්නේ. එතකොට අපිට ඒ කියන්නේ අර කලින් පෙන්නපු එකට අනුව කියන්න පුළුවන් ශේෂය මොකක් කියලාද? මේ x වර්ග ධන 2යි x ඍණ 1 x ඍණ 1 වතාව x ධන 2කින් බෙදුවට ශේෂය කොහොමද කියන්න පුළුවන්? දැන් අපි px කියන එක මේක කියලා ගත්තා. එතකොට ඇල්ෆා 1 වෙනවා බීටා ඍණ 2ක් වෙනවානේ. එතකොට ශේෂය කියන්න පුළුවන් කොහොමද? ඇල්ෆා 1යිනේ. එතකොට p ඇල්ෆා වෙනුවට 1 දාන්නේ. p1 ඍණ බීටා කියන්නේ මොකද්ද? ඍණ 2යිනේ. p ඍණ 2 බෙදීම ඇල්ෆා ඍණ බීටා. ඇල්ෆා ඍණ බීටා කියන්නේ කීයද? 1 1 ඍණ 2. එහෙමනේ කියන්නේ. ඇල්ෆා ඍණ බීටා වතාවක් x ඇල්ෆා p බීටා. ඒකටත් අවශ්‍ය කරමු. ඇල්ෆා p බීටා. ඇල්ෆා කියන්නේ 1යි. 1යි p බීටා කියන්නේ p ඍණ 2යි. එකෙන් වැඩි කරාම ඒකමනේ. එතකොට p ඍණ 2 p ඍණ 2 බීටා කියන්නේ මොකද්ද? ඍණ 2යිනේ. එතකොට ඍණ බීටා කියන්නේ ධන 2යි. ධන 2යි p ඇල්ෆා. p ඇල්ෆා කියන්නේ p1යි. බෙදීම ඇල්ෆා ඍණ බීටා. ඇල්ෆා කියන්නේ කීයද? 1යි. 1 ඍණ බීටා කියන්නේ ඍණ 2යි. එතකොට මේක තමයි ශේෂය. මේක තව පොඩ්ඩක් සුළු කරගමු අපි. p1 ඍණ p ඍණ 2 බෙදීම මේ 1 ඍණ 2. එතකොට ඍණයි ඍණයි ගුණ කරාම ලකුණ ධන. එතකොට 1 ධන 2 කියන්නේ 3යි. එතකොට ඒක හරි. මෙතන එනවා p ඍණ 2 ධන 2යි p 2යි p1 බෙදීම 3යි කියලා. මේක තමයි ශේෂය. හැබැයි මීට වඩා තව දුරටත් සුළු කරගන්න පුළුවන්. ඇයි p1 p ඍණ 2 කියන එක අපි දන්නවා. ඇයි px කියන එක අපි දන්නවනේ. එතකොට p1 කියන්නේ x වෙනුවට 1 අවශ්‍ය කරාම. මේ ආව පිළිතුර මම මෙතන පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න. මොකක්ද ආවේ? p1 ඍණ p1 ඍණ p ඍණ 2 p ඍණ 2 බෙදීම 3යි x ධන p ඍණ 2 p ඍණ 2 ධන 2යි p1 2යි p1 බෙදීම 3යි. මේකනේ ආවේ. මේක තමයි ශේෂය කියලා අපිට ආවේ. අපි දැන් ශේෂය හොයමු. px කියන එක අපි දන්නවා දැන්. p1යි p ඍණ 2යි ඉස්සෙල්ලා හොයාගන්න බෑ. p1 හොයමු. p1 කියන්නේ කීයද? p1 x වෙනුවට 1 අවශ්‍ය කරන්න තියෙන්නේ. එතකොට 1 වර්ගය ධන 2 ගුණ කිරීම 1 ඍණ 1. එතකොට කීයක් දෙන්නේ? 1 ධන 2 ඍණ 1යි. මේ ධන 1 ඍණ 1 සුළු වෙලා යනවා. එතකොට p1 කියන්නේ 2යි. p1 කියන්නේ කීයද ආවේ? මම පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්නම්. p1 ආවේ 2යි. p ඍණ 2 අපි හොයමු. p ඍණ 2 x වෙනුවට ඍණ 2 අවශ්‍ය කරන්න. එතකොට 4යි. මෙතන දෙවරක් 2 4යි. මෙතන ඍණ 4ක් එන්නේ. ඇයි ඍණ 2නේ අවශ්‍ය කරන්නේ? ඍණ 4 ඍණ 1. හරින ආදිශ කර ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි. මෙතන ඍණ 4ක් එනවා ඍණ 1යි. මේ ධන 4 ඍණ 4 සුළු වෙලා යනවා. එතකොට ඍණ 1ක් එනවා. p ඍණ 2 කියන්නේ ඍණ 1යි. p ඍණ 2 කියන්නේ ඍණ 1යි. දැන් ශේෂය අපිට හොයන්න ලේසි. දැන් p1ක් දන්නවා p ඍණ 2ක් දන්නවා. ශේෂය කියන්නේ මොකද්ද කියලා දන්නවනේ දැන් අපි. ශේෂය මොකද්ද? ශේෂය කියන්නේ මෙන්න මේකනේ අපිට ආවේ. එතකොට ශේෂය අපිට ලිව්ව හැකි
ශේෂය ලියන්න පුළුවන් මේ x වර්ග ධන 2යි x ඍණ 1 x ඍණ 1 වතාවක් x ධන 2කින් බෙදුවාම ශේෂය p1 ඍණ මේකට අවශ්‍ය කරනවා p1 කියන්නේ 2යි 2 ඍණ p ඍණ 2 ඍණ 1යිනේ ඍණ 1යි බෙදීම 3යි වතාවක් x p ඍණ 2 p ඍණ 2 කියන්නේ කීයද ඍණ 1යි ඍණ 1 ධන 2යි p1 2යි p1 එතකොට p1 කියන්නේ 2යිනේ එතකොට ධන 4යි පැහැදිලි ඇති බෙදීම 3යි දැන් මේක තවත් දුරටත් සුළු කරගන්න පුළුවන් මේ 2 ඍණයි ඍණ ගුණ කරාම ලකුණ ධනනේ 3 බෙදීම 3ක් කියලා එන්නේ වතාවක් x මෙතන එනවා ඍණ 1 ධන 4 ඍණ 1 ධන 4 කියන්නේ කීයද ධන 3යි ධන 3 බෙදීම 3යි කියලා එන්නේ හරි මේක තව දුරටත් සුළු කරගත්තා හැකි මේ 3 බෙදීම 3යි කියන්නේ 1යි එතකොට 1 x වලින් ගුණ කරාම x මනේ x එතන 3 බෙදීම 3යි කියන්නේ 1යි එතකොට ශේෂය කියන්නේ x ධන 1යි මේ x වර්ග ධන 2යි x ඍණ 1 x ඍණ 1 වතාවක් x ධන 2කින් බෙදුවාම ශේෂය අපි ලියන්න පුළුවන් x ධන 1යි කියලා එනයින් තමයි අපි හැදුවේ දැන් x වර්ග ධන 2යි x ඍණ 1 x ඍණ 1 වතාවක් x ධන 2කින් සාමාන්‍ය විදියට බෙදන්න කිව්වොත් දීර්ඝ විදියට බෙදන්න පුළුවන්. හැබැයි මෙතන n9 කියපු හින්දා තමයි අර කලින් කොටසත් ආශ්‍රයෙන් මේ ගාන හැදුවේ. එහෙනම් අදට අවසන් ඊළඟ වීඩියෝෙන් ආයෙ හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.